අපි ගිය සතියේ අන්තිමට කතා කරේ විවෘත නලවල ස්ථාවර තරංග. හරිනේ? විවෘත නලවල ස්ථාවර තරංග. ඊට පස්සේ අපි හෝම්වර්ක් 4 ගණන් කීපයක් උත්සාහ කරා. අන්තිමට පන්තියේ හැදුවේ 8 වෙනි ගාන. අපි එතනින් පටන් ගමු. හෝම්වර්ක් 4 9 වෙනි ගාන මුලින් හදමු. ඊට පස්සේ හෝම්වර්ක් 5ට යමු. හරිනේ? 9 වෙනි ගාන එක් කෙළවරක් වසන ලද දිග වෙනස් කළ හැකි අනුනාද නලයක් සංඛ්‍යාතය 512යි හර්ට්ස් සරසුලක් සමග අනුනාද වීමට සලස්වනු ලැබේ. අනුනාද අවස්ථාව ලැබෙන නලයේ කෙටිම දිග 16.6යි. නලයේ දිග වැඩි කරගෙන යන විට 50.7 දී අනුනාදය දෙවැනි වරට ඇතිවිය. විද්‍යාගාරය තුළ උෂ්ණත්වය සෙල්සියස් 27යි. පළවෙනි කොටස ඉහත අවස්ථා දෙකෙහි අනුනාද නලය තුළ හටගන්නා ස්ථාවර තරංග රටාවන් අඳින්න. පරීක්ෂණාත්මක තත්ත්ව යටතේදී ආන්ත ශෝධනය හා වාතයේ ධ්වනි ප්‍රවේගය සොයන්න. එහෙනම් ආන්ත ශෝධනයත් හොයන්න ඕන. ආන්ත ශෝධනය සහිතව ස්ථාවර තරංගයේ රටාව අඳිමු. සංඛ්‍යාතය හර්ට්ස් 12 සරසුලක්. කෙටිම දිග 16.6යි. කෙටිම දිග කියන්නේ මූලික අනුනාදය. හරිද? කෙටිම දිග කියන්නේ මූලික අනුනාදය. එහෙනම් මේ 9 වෙනි ගාන හදන්නේ මූලිකය ඔන්න ඔය වගේ නලයේ දිග 16.6යි. ආන්ත ශෝධනය දන්නේ නැහැ. මූලිකය ලැම්ඩා භාග 4ක්. ලැම්ඩා භාග 4ක්. හරිනේ? ඊළඟට මේ මූලිකය ලැම්ඩා නෝට් කියලා ගමු. පළවෙනි උපරිතාණය තමයි ඊළඟට ලැබෙන්නේ. ආන්ත ශෝධනය දන්නේ නැහැ. නලයේ දිග 50.7යි. නලයේ දිග අපි ලැම්ඩා 1 කියලා ගමු. පළවෙනි උපරිතාණයේ තරංගායාමය භාගයක් 50.7 ධන e බෙදීම 3යි භාගයක් ලැම්ඩා කියන්නේ භාග 4ක්. පැහැදිලිද? මේ මූලිකය ලැම්ඩා මේ පළමු උපරිතාණය භාගයක් නම් 50.7 ධන e බෙදීම 3යි භාගයක්. ඒ වගේ 4ක් තමයි ලැම්ඩා. මේ පැහැදිලිද කියන්නේ? මේ අවස්ථා දෙකේම අපි v සමානයි f ලැම්ඩා දාන්න ගියොත් ස්ථාවර තරංගය නිර්මාණය කිරීමට දායක වූ ප්‍රගමන තරංගයට. ඉතින් ස්ථාවර තරංගය නිර්මාණය කරන්න දායක වුණු ප්‍රගමන තරංගය තමයි ධ්වනි තරංග. ධ්වනි තරංග. එතකොට ධ්වනි තරංගයට v සමානයි f ලැම්ඩා දැම්මොත් මෙතන v කියන්නේ ධ්වනි ප්‍රවේගය. ධ්වනි ප්‍රවේගය වෙනස් වෙන්න මූලිකම සාධකය තමයි උෂ්ණත්වය. ගානේ අන්තිම පේළියේ කියනවා විද්‍යාගාරය තුල උෂ්ණත්වය සෙල්සියස් 27යි. ඒ කියන්නේ උෂ්ණත්වය නියතයි. උෂ්ණත්වය නියතයි නම් ධ්වනි ප්‍රවේගය නියතයි. උෂ්ණත්වය නියතයි නම් ධ්වනි ප්‍රවේගය නියතයි. භාවිතා කරන සරසුලේ සංඛ්‍යාතය නියතයි. 512 හර්ට්ස් සරසුල සමග මූලිකයෙන් අනුනාද වීම 512 හර්ට්ස් සරසුල සමග
මූලිකයෙන් අනුනාද වීම 512 හර්ට්ස් සරසුර සමග පළමු උපරිතාණයෙන් අනුනාද වීම. අවස්ථා දෙකේම අනුනාද වන සරසුලේ සංඛ්‍යාතය නියතයි. ප්‍රවේගය නියතයි නම් සංඛ්‍යාතය නියතයි නම් ලැම්ඩත් නියත වෙන්න ඕන. පැහැදිලිද කියන්නේ? ප්‍රවේගය නියතයි නම් සංඛ්‍යාතය නියතයි නම් ලැම්ඩත් නියත වෙන්න ඕන. එහෙනම් මූලිකයේ ලැම්ඩා පළවෙනි උපරිතාණයේ ලැම්ඩා සමාන වෙන්න ඕන. v සමාන f ලැම්ඩා අනුව ලැම්ඩා නියත බැවින් ලැම්ඩා නෝට් මූලිකය සමානයි ලැම්ඩා 1 පළවෙනි උපරිතාණය. ලැම්ඩා නෝට් 4 වරක් 16.6 ධන e ලැම්ඩා 1 4 බෙදීම 3 වරක් 50.7 ධන e 4 බෙදෙනවා 3න් වැඩි වෙනවා 3 වරක් සුළු කරන්න හරිනේ. මේ පැත්තට ගන්න 2e මේක එහා පැත්තට ගන්න හරිනේ. එහෙනම් 2e සමානයි දශම 9යි. e සමානයි 0.45 සෙන්ටිමීටර්. මෙතන 16.6 සෙන්ටිමීටර් 50.7 සෙන්ටිමීටර්. එහෙනම් ආන්ත ශෝධනයක් අපි සෙන්ටිමීටර් වලින් සලකුවාම උත්තරේ එන්නේ 0.45 සෙන්ටිමීටර්. ආන්ත ශෝධනය දන්නවා. එහෙනම් අපිට දැන් ප්‍රවේගය හොයන්න පුළුවන්. ස්ථාවර තරංගවල රටාව ඇඳ ආන්ත ශෝධනය හොයාගත්තා. v සමානයි f ලැම්ඩා. මූලිකයට යමු. ධ්වනි ප්‍රවේගය දන්නේ නැහැ. සංඛ්‍යාතය 512යි. ලැම්ඩා මූලිකයට ගියොත් ලැම්ඩා 4 වරක් 16.6 ධන e 4 වරක් 16.6 ධන e. ඔන්න ඔතන පොඩි අවුලක් තියෙනවා. ප්‍රවේගය SI ඒකක සංඛ්‍යාතය SI ඒකක. එහෙනම් තරංග ආයාමයක් SI ඒකක. සෙන්ටිමීටර් බෑ මේක cm බෙදන්න මීටර් වලට පරිවර්තනය කරන්න. 512 වැඩි කිරීම 4 16.6 e 0.45 බෙදීම 100. සුළු කළා ප්‍රවේගය හොයාගන්න. උත්තරේ හොයපු ළමයි කියන්නේ ප්‍රවේගය කීයද? උත්තරේ කීයද? 349.18යි. හරිද? 349.18යි. මේ ඕගොල්ලෝගේ උත්තර මම කියන්නේ හොඳේ. 349.18යි. හරි නේද? සුළු කරාම 349.18යි. ඔන්න ප්‍රවේගය. හරි? තුන්වෙනි කොටස.
සා වූ පීහිදී වාතයේ ඝනත්වය 1.2 නම් වාතයේ ප්‍රධාන විශිෂ්ට තාපධාරිතා අනුපාතය සඳහා අගයක් ගණනය කරන්න. වාතය පරිපූර්ණ වායුවක් ලෙස හැසිරේ යයි උපකල්පනය කළ හැකිය. සම්මත වායුගෝලීය පීඩනය 1 වැඩි කිරීම 10/5යි. හරිද? සම්මත උෂ්ණත්ව පීඩනයේදී වාතයේ ඝනත්වය 1.2 නම් වාතයේ ප්‍රධාන විශිෂ්ට තාපධාරිතා අනුපාතය සඳහා අගයක් ගණනය කරන්නලු වාතය පරිපූර්ණව හැසිරෙනවා කියලා උපකල්පනය කරන්න පුළුවන්ලු. සම්මත පීඩනය දීලා තියෙනවා. right. හොඳට හිතන්න. හොඳට හිතන්න. සම්මත උෂ්ණත්ව පීඩනයේදී තමයි ගාන හදන්න කියන්නේ. එතකොට ඒ කොටස හදපු අය දුස්සන්න. සම්මත උෂ්ණත්ව පීඩන කතාව හදපු අය හරි හදපු අය ඉන්නෝ. සම්මත උෂ්ණත්ව පීඩන හදපු අය. දැන් මේකේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා සම්මත වායුගෝලීය පීඩනය 1 වැඩි කිරීම 10/5යි. ඒක හරි. එහෙනම් සම්මත උෂ්ණත්වය කීයද? සම්මත උෂ්ණත්වය කීයද? සම්මත උෂ්ණත්වය කෝ උත්තර නෑනේ. සම්මත උෂ්ණත්වය සම්මත උෂ්ණත්වය මම ඔයගොල්ලෝගේ උත්තර දිහා බලාගෙන ඉන්නේ. right. මට හිතෙනවා ඒක ගොඩක් අය පටලගෙන ඇති. සම්මත උෂ්ණත්වය කෙල්වින් 300 නෙමෙයි. අපි සම්මත උෂ්ණත්වය කියලා ගන්නේ කෙල්වින් 300 නෙමෙයි. හරිනේ? ඒ වගේම අපි සම්මත උෂ්ණත්වය කියලා ගන්නේ සෙල්සියස් 27 නෙමෙයි. 27 නෙමෙයි. සම්මත උෂ්ණත්වය කියලා ගන්නේ සෙල්සියස් 25 නෙමෙයි. 25ත් නෙමෙයි. කෙල්වින් 298 නෙමෙයි. අපි සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවේදී සම්මත උෂ්ණත්වය කියලා ගන්නේ සෙල්සියස් බිඳුව. කෙල්වින් 273. සාමාන්‍යයෙන් එහෙමයි. හරිද? අපි භෞතික විද්‍යාවේදී ඕගොල්ලෝ පටල ගන්න එපා. ෆිසික්ස් වල අපි සම්මත උෂ්ණත්වය කියලා සලකන්නේ
සෙල්සියස් බිඳුව කෙල්වින් 273 ධ්වනි ප්‍රවේගය ගැමා RT බෙදීම m වර්ගමූල ප්‍රවේගය අනුලෝමව සමානුපාතිකයි නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයට. හරිනේ නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයට. අපිට කිව්වතින් සෙල්සියස් 27 දී තමයි පාඨාංක ලබා ගත්තේ. ගානේ පැහැදිලිව කියලා තියෙනවා විද්‍යාගාරය තුළ උෂ්ණත්වය සෙල්සියස් 27යි. එතකොට විද්‍යාගාරයේ උෂ්ණත්වය 27යි නම් දැන් කෙල්වින් 300යි. කෙල්වින් 300 දී තමයි පරීක්ෂණය කරලා තියෙන්නේ. එහෙනම් මේ ලැබිලා තියෙන්නේ කෙල්වින් 300 ප්‍රවේගය. එහෙනම් 349.18 කියන්නේ කෙල්වින් 300ට අදාළ ප්‍රවේගය. පැහැදිලිද? 349.18 කියන්නේ කෙල්වින් 300ට අදාළ ප්‍රවේගය. කෙල්වින් 300ට අදාළ ප්‍රවේගය මේ. අපි මුලින්ම කරන්න ඕන අපෙන් අන්තිම කොටස අහන්නේ සම්මත උෂ්ණත්ව පීඩනයේදී ගැමා. ඒතර සම්මත උෂ්ණත්ව පීඩනයේදී ගැමා කිව්වාම මේ සම්මත උෂ්ණත්වය නෙමෙයි. මුලින්ම අපි සම්මත උෂ්ණත්වයේදී ප්‍රවේගය සොයාගමු. V සමානුපාතිකයි 273 වර්ගමූලයටත්. 273 කියන්නේ සම්මත උෂ්ණත්වය. සෙල්සියස් බිඳුව. අන්න සෙල්සියස් බිඳුවේ ප්‍රවේගය මුලින් හොයාගන්න ඕන. මෙතනට ආවනම් උෂ්ණත්වය ගැන තර්ක කළා 349 කියන්නේ සෙල්සියස් 27 කෙල්වින් 300 V කියන්නේ සෙල්සියස් බිඳුව කෙල්වින් 273 මේක සුළු කළා V හොයාගන්න ඕන මුලින්. V හොයපු අය කියන්නේ ඉස්සල්ලාම මේක සුළු කළා V හොයාගන්න ඕන. මේ දෙක බෙදුවොත් V බෙදීම 349.18 සමානයි 273 බෙදීම 300 වර්ගමූලය. මේ දෙක බෙදුවේ හොඳේ. මේක සුළු කළා මට V වල උත්තරේ හොයලා කියන්න. V වල උත්තරේ කියන්නේ බිඳුවේදී සෙල්සියස් බිඳුවේදී සම්මත උෂ්ණත්වයේදී ප්‍රවේගය හොයාගන්න ඕන මුලින්. කීය දෙන්නේ? 333.333යිද? 333.09ද? හරියට කියන්න 333.09යි. හරි. ඔන්න බලන්න. මේක සුළු කරාම ප්‍රවේගයට එන්නේ 333.09 නේ? 333.09 ms ඍණ 1. දැන් අපි දන්නවා අනිත් සමීකරණය. ධ්වනි ප්‍රවේගය කියන්නේ ගැමා p බෙදීම ρ වර්ගමූල.
සම්මත උෂ්ණත්ව පීඩනයේදී STP STP කියන්නේ standard temperature pressure STP SPT කියලාත් කියනවා STP කියලාත් කියනවා හරිද නැත්නම් SPT කියලා දැන් මේක standard temperature and pressure නැත්නම් SPT කිව්වොත් standard pressure and temperature standard pressure and temperature සම්මත උෂ්ණත්ව පීඩන සම්මත උෂ්ණත්ව පීඩන අපි කියන පිළිවෙලට ගත්තොත් STP සම්මත උෂ්ණත්ව පීඩන සම්මත උෂ්ණත්ව පීඩනයේදී ප්‍රවේගය 333.09 වර්ගමූල ගැමා පීඩනය 1 වැඩි කිරීම 10/5යි සම්මත පීඩනය දීලා තියෙනවා ඝනත්වය සම්මත උෂ්ණත්ව පීඩනයේදී ඝනත්වය 1.2යි සම්මත පීඩනය සම්මත උෂ්ණත්ව පීඩනයේදී ඝනත්වය මේ දෙක දීලා තිනවා ප්‍රවේගය අපි හොයාගත්තා මේක සුළු කළා ගැමා හොයාගන්න පුළුවන් ඔන්න ඕක සුළු කළා ගැමාවලගේ කියන්නේ මේක සුළු කළා ගැමාවලගේ කියන්නේ 1.3ලු 1.3 හරිද මේක සුළු කළා ගැමාවලගේ කියන්නේ 1.3 හරි එහෙනම් මේක සුළු කරාම ගැමාවලට ලැබෙන පිළිතුර 1.33 ගැමාවලට ලැබෙන අගය 1.33